කියන එක ඇහෙනවද ස්ලයිඩ් පේනවනේ නේ හරි හරි එතකොට මේ පාඩමේ නම් මේ කොටස් දෙකක් තියෙනවා managing for quality මේ part 1 එක තව part 2 එකක් තියෙනවා එතකොට මේකේ outcomes ගත්තාම මේ ඉතින් මුලින්ම කතා කරනවා මොකද්ද quality කියන්නේ මොකද්ද කියලා. ඒ වගේම තමයි එක එක quality dimensions තියෙනවා. කියන්නේ දැන් අපි product එකක් manufacture කරාම ඒකේ quality එක බලන සාධක වෙනස්. ඒ වගේම service එකේ quality එක බලන්නේ වෙන සාධක වලින්. එහෙම තියෙනවා. ඊට පස්සේ quality management activities ඇයි important වෙන්නේ කියන එක. ඒ වගේම තමයි දැන් quality එක important වගේම අපි quality එකක් කියන්නේ දැන් මොකක් හරි product එකකට නැත්නම් service එකකට අපි ඒක හොඳ quality එකට හදද්දී අපිට එතෙන්ට cost එකකුත් යනවා. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම අනිත් එක තමයි quality management concept එක evaluation එක ඒ වගේම තමයි total quality management කියලා එකක් තියෙනවානේ quality එක measurement එකක්. එතකොට ඒකේ characteristics කතා කරනවා. එතකොට මුලින්ම කියනවා what is quality කියලා. මෙතන නිකන් තියෙන්නේ මේ තුන් දෙනෙක් කියවපු එකක්. Crosby අනුව quality කියලා කියන්නේ conformance to requirement. ඒ කියන්නේ කස්ටමර් රික්වයර්මන්ට් එක කන්ෆර්ම් කරොතින් ප්‍රොඩක්ට් එකෙන් එතනදී අපි කියනවා හරි එතන ක්වොලිටි එකක් තියෙනවා කියලා. ඒ වගේ එක එක්කෙනා එක එක විදිහට ක්වොලිටි එක කියන්නේ නිර්වචනය කරලා තියෙනවා. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි ක්වොලිටි එකක් කියලා කියන්නේ ක්වොලිටි එකකදී එතකොට ක්‍රොස්බිට් වගේත් අනුව අපි බලන්න ඕන රික්වයර්මන්ට් එක. කියන්නේ කස්ටමර් රික්වයර්මන්ට් එක කොහොමද අපි අපේ ප්‍රොඩක්ට් එකකින් නැත්නම් සර්විස් එකකින් දෙන්නේ. ඒකට අපි කියනවා එතනදී ක්වොලිටි එක තියෙනවා කියලා. මොකද අපි ප්‍රොඩියුසර් කෙනෙක් නැත්නම් මාකටර් කෙනෙක් ප්‍රොඩක්ට් එකක් මාකට් එකට ඩිලිවර් කරන්නේ කස්ටමර් වොන්ට්ස් නීඩ්ස් ඒව සැටිස්ෆයි කරන්න. ඉතින් ඒ නිසා කස්ටමර් රික්වයර්මන්ට් එකට අනුව නිෂ්පාදනය කරන එක ඒ ඩිලිවර් කරන එක ගොඩක් වැදගත්. ඒ නිසා quality එක customer satisfaction කියන එක people to people වෙනස්. ඉතින් ඒ නිසා quality එකත් වෙනස් වෙනවා. quality එක එතකොට depend වෙන්නේ customer expectation, customer requirement ඔන්න ඔය වගේ දේවල් එක. ඉතින් ඒගොල්ලන්ට higher expectation එකක් තිබිලා අපේ product එකෙන් ඒ expectation එක දුන්නේ නැත්නම් එයාලට ඕන විදිහට අපි product එක දුන්නේ නැත්නම් එයාලා කියනවා මේකේ quality එක නැහැ කියලා. එයා බලාපොරොත්තු වුණු විදිහට අපි product එක දුන්නොත් එයාලා කියනවා හරි මේක හොඳ quality product එකක් කියලා. එතකොට customer ගේ expectation එක අපිට satisfy කරන්න පුළුවන් නම් එතන අනිවාර්යයෙන්ම quality එකක් තියෙනවා. ඒක තමයි මෙතන මේ conforms to requirement කියලා කියන්නේ. එතකොට කස්ටමර් තීරණය කරනවා අපි දිගටම මේ ප්‍රොඩක්ට් එක ගන්නවද නැත්නම් අපි සිෂ්ටුව නැද? ඒ කියන්නේ වෙන කාගෙන් හරි අපිට මේ ප්‍රොඩක්ට් එක ගන්න පුළුවන් නේ මේකේ quality එක නැත්නම්. එහෙම එතකොට කස්ටමර්ගේ expectation එක නැත්නම් customer requirement එකට අනුව අපිට ඒ කියන්නේ customer requirement එක අපිට achieve කරන්න පුළුවන්. ඒක තමයි mainly quality එකට බලපාන්නේ. ඊට පස්සේ meaning of quality කියන එක අපිට කියන්නේ perspective දෙකක් තියෙනවා. කියන්නේ දැන් ප්‍රොඩියුසර්ගේ පැත්තෙන් කියන්න පුළුවන් quality එක කියන්න පුළුවන් quality එක මොකක්ද කියලා. දැන් ප්‍රොඩියුසර් කිව්වොත් එයා කියන්නේ quality එක කියලා කියන්නේ quality of conformance. quality of conformance කියන්නේ අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ඒ කියන්නේ අර කස්ටමර්ගේ requirement confirm කරන්න පුළුවන්ද කියන එක. කස්ටමර්ගේ පැත්තෙන් කියනවා කස්ටමර් කියනවා quality of design. ඒ කියන්නේ product එක හොඳට design කරලා තියෙනවා නම් එහෙම එයා කියනවා මේක quality product එකක් කියලා. කොහොම වුණත් මේ දෙකම match වෙන්න ඕනේ. ඒ කියන්නේ fitness for customer use. ඒ කියන්නේ අපි පස්සේදී ඒක පේනවා අපිට හොඳට. ඒ කියන්නේ මේ කියන ප්‍රොඩියුසර්ගේ perspective එකයි කස්ටමර්ගේ perspective එකයි දෙක එකට match වෙන්න ඕන. fitness for customer අපි ප්‍රොඩියුසර්ගේ perspective එකෙන් හිතලා හදන product එක කස්ටමර්ගේ use එකට match වෙන්න ඕන. තමයි එතන කියන්නේ. ඊට පස්සේ මෙන්න ඊට පස්සේ අපි මේ perspective දෙක ගැන කියන්නේ ටිකක් කතා කරනවා. ප්‍රොඩියුසර්ගේ perspective එක මොකද්ද? කස්ටමර්ගේ perspective එක මොකද්ද කියලා. එතකොට තියෙන්නේ perspective එකට යනවා කස්ටමර්ගේ perspective එකේ ටිකක් ලොකු විස්තර තියෙනවා ගොඩක් තියෙනවා කස්ටමර්ගේ perspective එක ඉවර කරලා ප්‍රොඩියුසර්ගේ perspective එකට යනවා කස්ටමර් perspective එක කියලා කියන්නේ අපි ඉස්සෙල්ලත් කිව්වා quality of designing ඒ කියන්නේ design එකේ quality එක. එතකොට කස්ටමර් කොහොමද quality එක define කරන්නේ? කස්ටමර් බලනවා product එකේ නැත්නම් service එකේ තියෙන quality characteristic design එකේ මොන වගේ දේවල්ද තියෙන්නේ. එතකොට quality dimension maybe varied. ඒ කියන්නේ අර එක එක්කෙනා quality එක බලන විදිය වෙනස් නේ. ඒ වගේම also consider the price of the product or service. ඒ කියන්නේ ගොඩක්
හුඟක් වෙලාවට මේ ප්‍රයිස් එක කියන දේ ක්වොලිටි එක මනින්න කස්ටමර් කෙනෙක් පාවිච්චි කරන. ඒ කියන්නේ ඒගොල්ලෝ හිතනවා සමහරවිට දැන් හයි ප්‍රයිස් එකක් තියෙනවා නම් මේකේ හොඳ ක්වොලිටි එකක් ඇති. මේකේ ප්‍රයිස් එක අඩුයි කියන්නේ චර ක්වොලිටි එකක් නැහැ. ඒ වගේ ප්‍රයිස් එක කියන දේ ප්‍රොඩක්ට් එකක නැත්නම් සර්විස් එකක ඩිටර්මයින් කරද්දී වැදගත්. ක්වොලිටි එක ඩිටර්මයින් කරද්දී වැදගත්. ඊට පස්සේ මේ තියෙන dimensions of quality කියලා. ඒ කියන්නේ මෙහෙමයි දැන් කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් ක්වොලිටි එක ගනිද්දී අපි කියන්නේ පැති දෙකක් අඳුර ගන්නවා. හරිද? එකක් ඇවිල්ලා කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපි කොහොමද කියන්නේ ඒක අඳුර ගනිද්දී අපි බලනවා මැනුෆැක්චර් කරපු මොකක් හරි ප්‍රොඩක්ට් තියෙනවනේ මැනුෆැක්චර්ඩ් ප්‍රොඩක්ට් අන්න ඒවයි ක්වොලිටි එක කොහොමද කියලා බලනවා. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් අපි සර්විස් එකක ක්වොලිටි එක මනිද්දී ඒ මොනවද ඩයිමෙන්ෂන් කියලා. ඒ කියන්නේ මැනුෆැක්චර් ප්‍රොඩක්ට් එකක ක්වොලිටි එක මනින විදියයි සර්විස් එකක ක්වොලිටි එක මනින විදියයි වෙනස්. දෙකම එක වගේ නෑනේ. අපි මුලින්ම යන්නේ dimensions of quality manufactured product වල. එතකොට manufactured product වල ගොඩක් තියෙන dimension. මේ තියෙන දිගට manufacture තියෙන්නේ. ඊට පස්සේ සර්විස් එකක එච්චර නැහැ. සර්විස් එකක ඩයිමෙන්ෂන් තියෙන්නේ ටිකයි. ටිකකුත් නෙමෙයි ටිකක් තියෙනවා. හරි. මුලින් මේක කළෙමු. මුලින් අපි බලමු කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් මැනුෆැක්චර්ඩ් ප්‍රොඩක්ට් වල කියන්නේ quality dimensions ඒගොල්ලෝ කොහොමද ඒක මනින්නේ කියලා. එතකොට එතන අර කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපිට කියන්න පුළුවන් හයක් නෙමෙයි ඒ කියන්නේ කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපිට ගන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක් අපි ගත්තොත් පොඩ්ඩක් මේක ලියන්න බෑ DF2 ඔන්න මේක ලියන්න මොකද්ද මේකේ මේ තියෙන යට තියෙන ටිකම තමයි තියෙන අලුත් දෙයක් නෙමෙයි තියෙන ඔක්කොම. හරි. මේ තියෙන්නේ කස්ටමර් පර්ස්පෙක්ටිව් මේ අකුරු වලින් කියලා තියෙන්නේ මේ යට තියෙන ටික. හරිද? පළවෙනි එක තියෙනවා මැනුෆැක්චර් ප්‍රොඩක්ට් එකක අපි ක්වොලිටි එක බලද්දී අපි ඊස්තටික් කියන දේ බලනවා. ඊස්තටික් කියලා කියන්නේ මෙහෙමයි දැන්. ප්‍රොඩක්ට් එකක ලුක් එක නැත්නම් ඒ ප්‍රොඩක්ට් එක අපිට ෆීල් වෙන විදිහක එක්ක සවුන්ඩ් එක ඒකේ සුවඳ ඒක ටේස්ට් එක ඕනම දෙයකින් අපි අර ඊස්තටික්. ඒ කියන්නේ අර අපි නිකන් ඒක සර්විස් එකක් පැත්තෙන් හිතුවොත් සර්විස් එක නෙමෙයි අපි හිතන්නකෝ ඔය රෙස්ටුරන්ට් එකකට ගියා කියලා එදත් මම කිව්වා එහෙම රෙස්ටුරන්ට් එකක් වගේ එකක් එක සර්විස් එකක් දුන්නට ඒකේ ගොඩක් ෆිසිකල් එලිමන්ට් තියෙනවානේ. ඒ වගේ දැන් අපි එතනට ගියාට පස්සේ එතන පේන විදිය නැත්නම් ඒ කෑම එක අපිට පේන විදිය එතකොට එතන එක එක සවුන්ඩ් තියෙන්න පුළුවන් සුවඳ අර ඒ වගේ දේවල් ගොඩක් කස්ටමර් කෙනෙක් බලනවා මැනුෆැක්චර්ඩ් ප්‍රොඩක්ට් එකක. ඒ වගේ ඒක තමයි පළවෙනි ඊස්තටික් කියන එක. ඊට පස්සේ අපි දෙවෙනි එකට ගියොත් මම මෙන්න මේකේ තියෙන විදිහට යන්න මෙන්න මේ ලියපු එකේ හැටියට යන්න දෙවෙනි එක කියන්නේ completeness කියන එක. එතකොට මේ තියෙන completeness කියලා කියන්නේ බලනවා කස්ටමර් බලනවා දැන් is everything customer ask for provided. ඒ කියන්නේ එයා ඉල්ලපු හැම දෙයක්ම එයාට හම්බුණාද කියලා. එයා මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඉල්ලුවොත් එතනදී එයාට සම්පූර්ණම ප්‍රොඩක්ට් එක හම්බුණාද කියන එක මේ දැන් ඇහෙනව නේද? මම ඉස්සර පොඩ්ඩක් මයික් එක මේව කරා එකයි. හරි. දැන් ඇහෙනවනේ?
හරි හරි කරමු කම්ප්ලීට්නස් කියලා කියන්නේ දැන් ඒගොල්ලෝ බලනවා දැන් කස්ටමර් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කිල්ලුවට පස්සේ ඒ සම්පූර්ණම ටික යාට හම්බ වෙනවද කියලා. ඒ කියන්නේ කම්ප්ලීට් විදියට යාට හම්බ වෙනවද කියලා. නැත්නම් අපි හිතමු ඒ කියන්නේ ප්‍රොඩක්ට් එක දෙද්දී නැත්නම් ඒගොල්ලෝ ඒ කියන්නේ දැන් ඔන්න රෙස්ටෝරන්ට් එකට හරි කොහේ හරි ගියාම මොකක් හරි ප්‍රොඩක්ට් එකක් ඉල්ලුවාම නැත්නම් අපි හිතමු ෆෝන් එකක් කියලා ෆෝන් එකක ඒගොල්ලෝ කියන මෙන්න මේ වගේ ෆීචර්ස් තියෙනවා කියලා. කියන්නේ ඒගොල්ලෝ ප්‍රොමිස් වෙනවා මෙහෙම මෙන්න මේ වගේ ගොඩක් ෆීචර්ස් තියෙනවා කියලා. හැබැයි අපි ඇත්තටම මේ ෆෝන් එකේ ප්‍රොඩක්ට් එක ගත්තට පස්සේ අපිට එච්චර ෆීචර්ස් දකින්නේ නැහැ. එතකොට කස්ටමර් කෙනෙක් බලනවා එහෙම කම්ප්ලීට්ද කියලා. කියන්නේ ඒගොල්ලෝ ප්‍රොමිස් වෙච්ච ඔක්කොම දේවල් එයාට හම්බ වෙනවද කියන එක බලනවා. ඊට පස්සේ D එකට ගියොතින් D එක අපි තියෙන්නේ D එක කියන්නේ ඩියුරබිලිටි කියන එක. ඒ කියන්නේ ඩියුරබිලිටි කියන එක මෙතනින් කියන්නේ මේ පොයින්ට් එකෙන් කියන්නේ how long product last before replacement. ඒ කියන්නේ අපිට කොච්චර කාලයක් ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන්ද රිප්ලේස් කරන්න නැතුව. ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ කියනවා නම් ෆෝන් එක නම් ඒක අපි කියන්නේ ඒගොල්ලන්ට කියනවා නම් අවුරුදු දෙකක් කාලයක් ඕගොල්ලන්ට කිසි ප්‍රශ්නයක් නැතුව මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන්න පුළුවන් කියලා. يعني රිප්ලේස්මන්ට් එකක් කරන්න නැතුව ඒක ඒ විදිහට කරන්න පුළුවන් වෙනවා. කියන්නේ කස්ටමර් එක එක්ස්පෙක්ට් කරනවා. ඒක තමයි D එකෙන් කියන්නේ. ඊට පස්සේ මම කොයිද අරක පෙන්නුවේ මෙන්න මේක ඊට පස්සේ තියෙන්නේ performance කියන එක නෑ functionality කියන එක නැත්නම් features කියන එක එතන තියෙන්නේ අමිතිය features කියන්නත් පුළුවන් නැත්නම් මේක functions කියලා එහෙම කියන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙහෙම. දැන් ඒ කියන්නේ දැන් customer කෙනෙක් ප්‍රොඩක්ට් එකක් ගනිද්දී ඒක කොච්චර හොඳට ෆන්ක්ෂන් වෙනවද? ඒ කියන්නේ කොච්චර හොඳට වැඩ කරනවද කියලා අනිවාර්යයෙන්ම බලනවා. ඒ වගේම මෙතන features කියලා කියන්නේ මෙහෙමයි. දැන් ඒ කියන්නේ අපි ප්‍රොඩක්ට් එකක් ගත්තාම ඒකේ ෆන්ඩමෙන්ටල් ෆීචර්ස් තියෙන කියන්නේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරන අනිවාර්යයෙන්ම ඕන කරන ඒවා. ඒ වගේම එක්ස්ට්‍රා ෆීචර්ස් තියෙනවානේ. කස්ටමර් කෙනෙක් වුණාම එයා මේ දෙකම බලන ෆන්ඩමෙන්ටල් ෆීචර්ස් උත් එයාට ඕන එක්ස්ට්‍රා ෆීචර්ස් උත් ඕන ඒ ඔක්කොම වැඩ කරනවද කියලා එයා හොඳට බලනවා. ඒකත් එයාගේ එක්ස්පෙක්ටේෂන් එක. ඊට පස්සේ අපි performance පැත්තට ගියොත් performance කියලා කියන්නේ basic operating characteristics of a product, how well a car handle or its petrol mileage. ඒ කියන්නේ ඔක්කොම ගත්තාම දැන් සිස්ටම් එකක් විදිහට ගත්තාම කාර් එක නම් ඕකේ තියෙනනේ එක එක සිස්ටම් ඒතකොට ඒ ඔක්කොම එකතු වෙලා කොච්චර හොඳට perform කරනවද කියන එක තමයි බලන්නේ එතනදී performance විදිහට. ඊට පස්සේ ඊළඟ එක තියෙනවා perception නැත්නම් preference කියලා. ඒකෙදි කියන්නේ මෙන්න මේක perception. මෙතන perception කියන්නේ subjective perception based on brand name, advertising and reputation. ඒ කියන්නේ දැන් හැම කස්ටමර් කෙනෙකුටම මොකක් හරි perception එකක් තියෙනවා product එකක් ගැන. ඒ කියන්නේ දැන් එයා advertising වලින් දැකලා වෙන්න පුළුවන් නැත්නම් එයා ඒකේ brand name එක කාලයක් ඉඳන් අඳුරනව වෙන්න පුළුවන් කොහොම වුණත් ඒ කියන්නේ අර පොඩි එකක් හරි තියෙනවා මේ ප්‍රොඩක්ට් එක හොඳයි මේක එච්චර හොඳ නැහැ එහෙම කියලා. දැන් මගේ perception එක නෙමෙයි ඔයාගේ perception එක. එක එකනට වෙනස් මේ perception එක. ඉතින් එතකොට එයා බලනවා ඒ කියන්නේ එයාගේ perception එකට අනුව. ඒ කියන්නේ දැන් එයා හොඳයි කියලා හිතාගෙන හිටපු ප්‍රොඩක්ට් එක එයාට ඇත්තටම එයා ප්‍රොඩක්ට් එක පාවිච්චි කරාට පස්සේ ප්‍රොඩක්ට් එක හරියන්නේ නැහැ. එහෙම නැත්නම් එයා dissatisfied වෙනවා. ඒ වගේ දේකුත් බලනවා. ඊට පස්සේ reliability කියන එක. reliability කියලා කියන්නේ අපිට කොච්චර විශ්වාස කරන්න පුළුවන්ද කියන දේ ප්‍රොඩක්ට් එක. ඒ කියන්නේ probability that a product will operate properly within an expected time frame. ඒ කියන්නේ
දැන් ඒගොල්ලෝ අර ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට ප්‍රොමිස් එකක් දෙනවා කියන එකම තමයි එතනදිත් එන්නේ. කියන්නේ ඒගොල්ලෝ කියනවා ෆෝන් එකක මෙච්චර ස්ටෝරේජ් තියෙනවා මේක ස්ටක් වෙන්නේ නැහැ. එහෙම කියලා අපිට ප්‍රොමිස් දෙනවා. ප්‍රොමිසස් දෙනවා. හැබැයි අපි වැඩේ කරන්නේ කියන්නේ ප්‍රොඩක්ට් එක ගත්තට පස්සේ එහෙම නැහැ. එතකොට අපිට ඒ ප්‍රොඩක්ට් එක රිලයබල් නැහැ. විශ්වාස කරන්න බෑ. ඒක තමයි රිලයබිලිටි කියලා කියන්නේ. ඊට පස්සේ සේෆ්ටි ඊට පස්සේ කියන්න තියෙන්නේ සේෆ්ටි කියන එක. සේෆ්ටි කියලා කියන්නේ අපි කියන්නේ ඇෂුවර් කරන්න ඕන මේ ප්‍රොඩක්ට් එකෙන් කස්ටමර්ට කිසිම හාම් එකක් වෙන්නේ නැහැ, කස්ටමර්ට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ, කිසිම ඉන්ජරි එකක් වෙන්නේ නැහැ කියන සේෆ්ටි එක තියෙන්න ඕන. අපි මොකක් හරි මෙඩිසින් වගේ ගත්තොත් ඒක ස්පෙෂලි සේෆ්ටි තියෙන්න ඕන. ඇහෙනවද? ඒක තමයි සේෆ්ටි කියලා කියන්නේ. ඊට පස්සේ සර්විසබිලිටි කියන එක. ඒ කියන්නේ ease of getting repairs, speed of repairs, courtesy and convenience of repair person. ඒ කියන්නේ සද්ද වැඩි හැබැයි නේ අනේ වන්දා. ඒ කියන්නේ අපි අනිත් දේවල් බලද්දී දැන් අපි ප්‍රොඩක්ට් එකක් ගනිද්දී බලනවා සර්විස් එක කොයි වගේද කියලා. ඒ කියන්නේ දැන් අපි මොකක් හරි ලැප් එකක් හරි මොකක් හරි ගත්ත කියලා හිතමුකෝ. අපිට එතකොට අපි ඒක බලනවා කොච්චර ලේසියෙන් අපිට ඒක රිපෙයාර් කරගන්න පුළුවන්ද. ඊට පස්සේ ඒක කොච්චර ඉක්මනට අපිට රිපෙයාර් කරලා දෙනවද? ඒ වගේ මේ රිපෙයාර් කරන පර්සන් කොහොමද යා? ඒ කියන්නේ දැන් අපේ වැඩේ හරියට කරලා දෙනවද? නැත්නම් අපි ඔනසලා ගන්නවද? ඒ වගේ දේවල් තමයි ඔතනයි සර්විසබිලිටි කියන එකේදී බලන්නේ. එතකොට ඒ ටික තමයි manufactured product එකක් වුණාම අපි බලන දේවල් ටික මෙන්න මේ ටික තමයි එතකොට කිව්වේ මේ කතා කරා ඔක්කොම ටික දැන් අපි මේ තියන්නේ කස්ටමර්ගේ පැත්තෙන් කස්ටමර් පර්සෙප්ෂන් එක ගත්තොත් අපි බලන ඊස්තටික් ඒ වගේම කම්ප්ලීට්නස් ඊට පස්සේ ඩියුරබිලිටි කියන එක ඒ වගේම F දෙකක් තියෙනවා මේ F දෙකක් මේ F එකක් තියෙනවා ඒ කියන්නේ මෙතන functions නැත්තම් features 2P කියලා එකක් තියෙනවා ඒ කියන්නේ 2P කිව්වහම තියෙනවා එතන performance තියෙනවා අනිත් එක තමයි කස්ටමර්ගේ perception එක නැත්නම් preference කියන එක R කියන්නේ reliability S දෙකක් තියෙනවා 2S කියලා කියන්නේ safety and serviceability අපි කස්ටමර්ගේ perception එකෙන් manufactured product එකක quality එක බලද්දී මෙන්න මේ dimension ටික තමයි බලන්න ඕන දැන් ඊට පස්සේ බැලුවොත් කස්ටමර්ගේ පැත්තෙන්ම සර්විස් එකක ඩයිමන්ෂන් බලද්දි සර්විස් එකක කොච්චර quality එකක් තියෙද කියලා බලද්දි මෙන්න මේවා තමයි බලන්නේ. පළවෙනි එකෙන් කියන්නේ මොකද්ද? courtesy කියන එක. ඒකේ ඇවිල්ලා තියෙන්නේ how are customers treated by employees කොච්චර හොඳට කස්ටමර්ස්ලට ට්‍රීට් කරනවද කියන එක. ඒ කියන්නේ අපි ගත්තොත් our catalog phone operators nice and are their voice present. ඒ කියන්නේ courtesy කියන එකේදී වෙන්නේ අර ඉස්සෙල්ලා වගේ employeesලා කොච්චර හොඳට අපේ customers-ලට treat කරනවද කියන එක. දැන් අපි කොහරි මොකක් හරි අපිට ප්‍රශ්නයක් කරලා ෆෝන් එකේ හරි සිම් එකේ හරි අපි මොකක් හරි එකට කතා කරන ඩයලොග් එයාටෙල මොකක් හරි එකට කතා කරාට පස්සේ අපිට සමහරවිට ගොඩාක් වෙලා ඉන්න වෙනවා එක එක මියුසික් යනවා ඒත් කවුරුවත් කතා කරන්නේ නැහැ අපිත් එක්ක අපේ ප්‍රශ්නේ අහන්නේ නැහැ එහෙම වුණාම එපා වෙනවා. ඒ වගේ එම්ප්ලොයි කෙනෙක් කොච්චර හොඳට අපි ට්‍රීට් කරනවද කස්ටමර් කෙනෙක්ට. ඒ වගේ සර්විස් එකකදී තමයි ඔක බලන්නේ. අනිත් එක කන්සිස්ටන්සි කියන එක. කන්සිස්ටන්සි කියලා කියන්නේ එතරම්දි බලන්නේ අපි අපේ සර්විස් එක දෙද්දී සේම් ලෙවල් එකකින් දැන් පළවෙනි දවසේ හොඳට සර්විස් එක දෙනවා මුල් කාලේදී ඊට පස්සේ සර්විස් එක හොඳ නැහැ. ඉතින් එතකොට කන්සිස්ටන්සි කියන්නේ අපේ සර්විස් එක හැමදාම සේම් ලෙවල් එකකින් එකම විදියට දෙන්න ඕන. අපි එක්සැම්පල් එකක් විදියට කැන්ටින් එකක කැන්ටින් එකක් ගත්තොත් සමහරලාට ඒ කැන්ටින් එක අලුතෙන් දාපු ගමන් හොඳයි කෑමත් රහයි හොඳට සර්විස් එක දෙනවා. ඉනෆ් ෆුඩ් හැමදේම තියෙනවා. හැබැයි ටික කාලයක් යද්දි මොකද වෙන්නේ ඔය සර්විස් එක වැඩක් නැහැ ටික ටික බහිනවා. එහෙම වෙන්න බෑ. කස්ටමර් කෙනෙක් සර්විස් එක ගනිද්දී ආ හිතනවා හැමදාම එකම ලෙවල් එකෙන් හරියට සර්විස් එක තියෙන්න ඕනේ. ඒක කන්සිස්ටන්සි වෙන්න ඕන. අනිත් එක තමයි accessibility and convenience. ඒ කියන්නේ යාට කොච්චර ලේසියෙන් access වෙන්න පුළුවන්ද මේ සර්විස් එක ගන්න කොච්චර පහසුද යාට. ඒ කියන්නේ දැන් සර්විස් එක ගන්න නම් යාට ගොඩාක් ෆෝම් පුරවන්න වෙනවා නම් පැය ගාණක් පොලිමේ හිටගෙන ඉන්න වෙනවා නම් එයා කැමති නැති වෙන්න පුළුවන්. ඒ වගේ සර්විස් රිප්‍රසන්ටේටිව් ඉක්මනට කෝල් එක ආන්සර් කරනවා නම් එයා කැමති. නැත්තම් විනාඩි 10ක් 15ක් ඉඳ ගියාම එපා වෙනවා. ඊට පස්සේ accuracy කියන එක සර්විස් එක අපිට හැම වෙලාවෙම ඒ කියන්නේ right ඉන්ෆෝමේෂන් දෙනවද කියන එක. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් අපේ බැංකුවෙන් ගන්න ක්‍රෙඩිට් කාඩ් ස්ටේට්මන්ට් එකේ අපි බලන හැම මාසෙම හරියට තොරතුරු එනවද කියලා. නැත්නම් වැඩක් නැහැ. ඒ වගේම රෙස්පොන්සිව්නස් කියන්නේ අර වගේම තමයි කර්ස් කියන එක වගේ තමයි. ඒ කියන්නේ රෙස්පොන්ස් කරන විදිහ. ඒ කියන්නේ කම්පැනි එකෙන් නැත්නම් ඕගනයිසේෂන් එකෙන් අපිට සර්විස් එක දෙද්දී මොකක් හරි අන්යුෂුවල් සිටුේෂන් එකක් කියලා හිතනකො. ඒ කියන්නේ
කස්ටමර් කෙනෙක් සර්විස් එක ගනිද්දී එයා මොකක් හරි ප්‍රශ්නයක් අහනවා මේ ඉන්න ටෙලිෆෝන් ඔපරේටර්ගෙන්. එතකොට එයා ඒකට රෙස්පොන්ස් කරන විදිහ අපි ගත්තොත් එයා ඒකට තරහ ගන්නවද නැත්නම් එයා කොහොමද පැහැදිලි කරලා දෙනවද? අර ඒ වගේ පොඩි දේවල් ටිකක් තමයි එතන තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන්නේ සර්විස් ස්පෙસિෆිකේෂන් at UPS. ඒකේ තියෙනවා ඉතින් ඒ UPS එතන වැඩ කරන කෙනෙකුගේ තියෙන ස්පෙસિෆිකේෂන් කොහොමද කියලා රැවුල නැහැ. එතකොට යාට ස්මෝක් කරන්න බෑ කට්ටිය ඉස්සරහා. ඒ වගේ හෙයා එක තියෙනවා ගොඩක් වවන්න බෑ. ඒ වගේ අර එක එක සර්විස් ස්පෙસિෆිකේෂන් තියෙනවා. මේ පස්සේ ඔන්න ඊට පස්සේ ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් යනවා. දැන් අපි මුලින්ම ගත්තොත් ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් නෑ අපි මුලින්ම කතා කරේ කස්ටමර් පර්ස්පෙක්ටිව් එකනේ. එතකොට අපි ගියා ක්වොලිටි ඔෆ් ඩිසයින් කියන එක. ඊට පස්සේ අපි ගියා කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපි මැනුෆැක්චර්ඩ් ප්‍රොඩක්ට් එක ක්වොලිටි එක බලනවා, සර්විස් එක ක්වොලිටි එක බලනවා. ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපි බලන්න ඕන ක්වොලිටි ඔෆ් කන්ෆර්මන්ස්. ඒ කියන්නේ කස්ටමර් රික්වයර්මන්ට් කොච්චර දුරට අපිට කන්ෆර්ම් කරන්න පුළුවන්ද කියන එක. එතකොට ඒක තමයි ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් තියෙන්නේ. හරි quality of conformance කියන එක කියන්නේ ප්‍රොඩියුසර් කෙනෙක් විදිහට degree to which the product or service design specification are met කොච්චර දුරකට මේ කියන්නේ customer ගේ requirement එක නැත්නම් product or service එකේ ඒගොල්ලෝ අපෙන් ඉල්ලන specification එක අපිට කොච්චර දුරකට මේ කියන්නේ මේව කරන්න පුළුවන්ද achieve කරන්න පුළුවන්ද කියන එක තමයි conformance කියලා කියන්නේ quality of conformance කියලා කියන්නේ. ඒ කියන්නේ අර එතනදී අපි quality of conformance කියද්දී පොඩි දේවල් දෙකක් බලනවා. ඒ තමයි අපි බලනවා අපිට ඒ කියන්නේ අර ඩිසයින් ස්පෙસિෆිකේෂන් එකේ තියෙන ඒ ස්පෙસિෆිකේෂන් කොච්චර දුරකට මීට් කරගන්න පුළුවන්ද කියන එක. ඒ වගේම තමයි දැන් ඒකත් කරන්න ඕන සහ ස්ටෑන්ඩඩ් කොස්ට් එකක් තියෙන්න ඕන. produced according to design and within standard cost. මෙන්න මේ ස්ටෑන්ඩඩ් කොස්ට් එකයි ස්පෙસિෆිකේෂන් මීට් වෙනවද කියන එකයි තමයි ප්‍රොඩියුසර්ගේ පැත්තෙන් බලන්නේ. දැන් කස්ටමර් කෙනෙක් බලනවා කොච්චර කියන්නේ මැනුෆැක්චර්ඩ් ප්‍රොඩක්ට් එකක වෙනම qualities බලනවා, සර්විස් එකක යා වෙනම quality dimensions බලනවා. ප්‍රොඩියුසර් කෙනෙක් වුණාම එයා බලනවා මේන්ලි කියන්නේ එයා බලනවා අපේ කියන්නේ අපි දෙයක් ප්‍රොඩියුස් කරද්දී අපිට කොච්චර කන්ෆර්ම් කරන්න පුළුවන්ද? ඒ කියන්නේ ඩිසයින් ස්පෙસિෆිකේෂන් අපිට මීට් කරන්න පුළුවන්ද? අනිත් එකේ ස්ටෑන්ඩඩ් කොස්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ දැන් කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක ඇචීව් කරනවා කියලා ලොකු කොස්ට් එකකට ඒගොල්ලන්ට යන්න බෑනේ. බජට් එකට පිට යන්න බෑනේ. ඉතින් ඒ නිසා ඒක බලනවා ඒගොල්ලෝ. මෙතන මේ ස්පෙસિෆිකේෂන් මීට් කරනවා කියලා කියන්නේ දැන් කස්ටමර්ස්ලා හැමෝම එකම වගේ ප්‍රොඩක්ට් එක ඉල්ලන්නේ නැහැ. ඒගොල්ලෝ ස්පෙસિෆයි කරනවා මට ඕන මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් එකක් මෙන්න මෙහෙම ඩිසයින් කරන්න ඕනේ. එහෙම කියලා කියන. එතකොට ඒගොල්ලෝ ඒ විදිහට නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ වගේ ස්ටෑන්ඩඩ් කොස්ට් එකක් තියෙනවා. ඒ ස්ටෑන්ඩඩ් කොස්ට් එක කියන්නේ අඩු කියන්නේ ස්ටෑන්ඩඩ් කොස්ට් එකට හරියන විදිහට හදනවා. ඒ ස්ටෑන්ඩඩ් කොස්ට් එකක් තියෙන්න ඕන කියලා කියන්නේ මොකද දැන් ඒගොල්ලෝ ගොඩක් ස්පෙસિෆිකේෂන් වලට ගිහිල්ලා එහෙම ගොඩාක් ෆීචර්ස් දාලා අපි හිතමුකෝ ලොකු කොස්ට් එකකට යනවා කියලා. හැබැයි ලොකු කොස්ට් එකකට ගියොත් එතනත් ඒගොල්ලන්ට වැඩක් නැහැ. හයි කොස්ට් එකකට යනවා කියන්නේ ඒගොල්ලන්ට ලොකු ප්‍රයිස් එකක් හයි ප්‍රයිස් එකක් සෙට් කරන්න වෙනවා. එතකොට සේල්ස් අඩු වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කොස්ට් එක ගන්නට ඊට පස්සේ ඒ ටික තමයි උතන තියෙන්නේ. හරි ඊට පස්සේ ෆයිනල් පර්ස්පෙක්ටිව් එක දැන් අපි කිව්වා කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් අපි බැලුවා ඒ වගේම අපි බැලුවා ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකෙන් ෆයිනල් පර්ස්පෙක්ටිව් එකේදී කියන්නේ මේ කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකයි ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකයි ඩිපෙන්ඩ් on each other එකිනෙකට ඩිපෙන්ඩ් වෙනවලු දැන් ඒකේදී වෙලා තියෙන්නේ මෙහෙම දැන් අපි කිව්වා ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකේදී ආ බලනවා අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ ස්ටෑන්ඩඩ් කොස්ට් එක ඒ වගේම ප්‍රොඩක්ෂන් ප්‍රොසෙසස් අපි මෙතන කිව්වා කලින් නම් කස්ටමර්ගේ ස්පෙસિෆිකේෂන් එක බලනවා කියලා කොට දැන් ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් එකේදී ආ කොස්ට් එක ප්‍රොඩක්ෂන් ප්‍රොසෙසස් ඒව බලනවා කස්ටමර්ගේ පර්ස්පෙක්ටිව් එකේදී ඉස්සෙල්ලත් කිව්වා කස්ටමර් හිතනවා මේ ප්‍රයිස් කියන එක හොඳ සාධකයක් කියලා කොස්ට් එක කොස්ට් එක නෙමෙයි මේ ක්වොලිටි එක බලද්දී හයි ප්‍රයිස් එකක් තියෙනවා නම් ඒකේ ක්වොලිටි එක ගොඩක් හොඳයි එහෙම කියලා හිතනවානේ ඉතින් ඒකට ප්‍රයිස් එක දිහා එයා බලනවා ඒ වගේම ෆිට්නස් for use කොච්චර හොඳට මගේ වැඩේට හරියනවද මේ ප්‍රොඩක්ට් එක එතකොට ඊළඟට කියනවා customers view must dominate ඒ කියන්නේ දැන් කස්ටමර්ගේ ප්‍රොඩියුසර්ගේ පර්ස්පෙක්ටිව් දෙකම ඩිපෙන්ඩ් වෙනවා ඉතින් හැබැයි අපි පොඩ්ඩක් මුල් තැන දෙන්න ඕන කස්ටමර්ගේ view එකට. කියන්නේ කස්ටමර්ගේ perspective එකට.
ඒක තමයි එතන කියන්නේ. ඊට පස්සේ required coordination. required coordination කියලා කියන්නේ මෙන්න මෙතන රූපයක් තියෙන්නේ. එතන තියෙනවා අපිට පේනවා සාමාන්‍ය තියෙන දෙයක්. ඒ කියන්නේ product or service development. මෙතන මේ operation කියන්නේ අපේ process එක. ඒ වගේම customer කෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ මොකද්ද අපි සාමාන්‍යයෙන් කරන දේ මොකද්ද? අපි input අරගෙන මොකක් හරි දෙයක් produce කළා. ඒ කියන්නේ process එකක් කරහා produce කළා. අපි ඒක output එක දෙනවා end customer ට. ඒකනේ වෙන්නේ. එතකොට දැන් මෙතන required coordination කියන්නේ ඕගනයිසේෂන් එකට මේ දේවල් තනියෙන් කරන්න බෑ. අපි එක පැත්තකින් නම් පටන් ගත්තොත් අපි කස්ටමර්ගෙන් පටන් ගත්තොත් මෙහෙමයි වෙන්නේ. දැන් මාකටර්ස්ලා ඉන්නවනේ මාකටිං ෆීල්ඩ් එකේ ඉන්න වගේ. එතකොට මේ කස්ටමර්ට ඕන මොනවද? කස්ටමර්ගේ එක්ස්පෙක්ටේෂන්, කස්ටමර් කැමති මොන වගේ ප්‍රොඩක්ට් වලටද? අන්න ඒ වගේ ඉන්ෆර්මේෂන් මෙන්න මේ මාකටිං වලින් ගන්නවා. අරගෙන ඒක ඉන්ටර්ප්‍රිට් කරනවා. ඉන්ටර්ප්‍රිටේෂන් ඔෆ් එක්ස්පෙක්ටේෂන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ ප්‍රොඩක්ට් තමයි කස්ටමර්ස්ලට ඕන කියන දේ මෙයා ඉන්ටර්ප්‍රිට් කරනවා මේ කියන ප්‍රොඩක්ට් ඇන්ඩ් සර්විස් ඩෙවලොප්මන්ට් වලට. ඒ කියන්නේ සාමාන්‍යයෙන් organizations වලට වගේ මේ තොරතුරු දෙන්න. මේ organizations මොකද්ද කරන්නේ? ඒගොල්ලන්ට දැන් තොරතුරු තියෙනවා. එතකොට ඒ කියන්නේ යාළුවා දන්නවා product and service specification මොනවාද? customer ට ඕන මොනවාද කියලා මේගොල්ලෝ දන්නවා. ඒ කියන්නේ organizations දන්නවා. ඉතින් එතකොට ඒගොල්ලෝ operation කරනවා. operation කරනවා කියන්නේ සාමාන්‍ය process එකක් යටතේ product and services නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ගාව තියෙනවා මේ කියන්නේ end product. ඒ කියන්නේ product and services. ඉතින් ඒවා customers ලට බෙදා හරිනවා. එතකොට මේ process එක දිගටම වෙන්න ඕනේ නේ. දිගටම හොඳ විදියට වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා process එක දිගටම වෙන්න ඕන නිසා quality planning and control කියලා දේ කරනවා. ඒ කියන්නේ quality කරනවාද කියලා control කරනවා. ඒක තමයි required coordination කියන්නේ. කියන්නේ මේක සම්බන්ධයක් තියෙන්නේ මේ කීපය අතර. ඒක තේරුණාද? required coordination කියන එක එක පැත්තක වගේ ඉඳන් පටන් අරගෙන නිකන් මතක තියාගන්න ඕනද දන්නේ නැහැ. ඉතින් හරිද? ඊට පස්සේ cost of quality part එක තියෙන්නේ. ඒක ටිකක් තියෙනවා. මෙතෙන්ට නිකන් තේරුණාද? හරි. එහෙනම් කරමු cost of quality අනිත් කටියට තවලක් නැහැනේ. හරි. cost of quality කියන්නේ මේකයි දැන්. අපිට quality එකකට අපි හොඳ quality product එකක් හදද්දී අපිට අනිවාර්යයෙන්ම cost එකක් දරන්න වෙනවා. මේ cost of quality කියන එක part දෙකක් තියෙනවා. ඒ තමයි cost of achieving good quality and cost of poor quality. කියන්නේ අපි හොඳ quality product එකක් හදන්න නම් අපිට එතනටත් ලොකු cost එකක් දරන්න වෙනවා. අනිත් පැත්තෙන් අපේ product එකේ quality එක අඩුයි නම් ඒක නිකම්ම තේරෙනවා quality එක අඩුයි නම් මිනිස්සු කැමති නැහැ අපේ product එක ගන්නනේ. එතනත් අපිට ලොකු cost එකක් අනිවාර්යයෙන්ම දරන්න වෙනවා. එතකොට මේ cost of quality කියන එක part දෙකයි. cost of achieving good quality and cost of poor quality කියන එක. ආපහු මේ good quality කියන එක කොටස් දෙකකට කැඩෙනවා. ඒ තමයි prevention cost and appraisal cost කියන එක. poor quality එකත් එහෙමයි internal failure cost, external failure cost කියලා කැඩෙනවා. දැන් අපි prevention එකක් කියලා කියන්නේ cost incurred during product design. ඒ කියන්නේ prevention cost කියන්නේ එක product එක design කරන කාලෙදි. මේ කියන්නේ initial stages වලදී වගේ අපිට cost එකක් දරන්න වෙනවා. prevent කරනවා කියන්නේ සාමාන්‍යයෙන් අපි වළක්වනවා. ඒ කියන්නේ මොකක් හරි error එකක්, mistake එකක්, වරදක් වෙන්න කලින් අපි ඒක වළක්වනවා නම් එතන තියෙන prevention cost එකක්. ඒ කියන්නේ example එකක් විදිහට නිකන් කිව්වොත් අපි මොකක් හරි product එකක් හදනවා. හදද්දී අපිට material ඕන වෙනවනේ. ওই material ගන්න මූලික අවස්ථාවේදීම අපි ඒව හොඳට check කරලා බලලා මේවා හරි materialද match වෙනවද ඔක්කොම බලනවා. එහෙම කරලා ගත්තොත් ඉතින් එතනදී අපිට ඒකට අපි පිළිවෙල දරන්න ඕනේ වැඩි කරන්න. ඒක ප්‍රිවෙන්ෂන් කොස්ට් එකක් විදිහට ගන්න පුළුවන්. මොකද අපි ඒ කියන්නේ ඒක මුලදීම මේ විදිහට මැටීරියල් හරිද කියලා බලලා ගන්න එකෙන් අපිට පස්සේදී ඇති වෙන ලොකු පාඩුවක් වළක්වන්න පුළුවන්. අන්න ඒ වගේ දෙයක්. ඊට පස්සේ appraisal cost කියලා කියන්නේ මොකද්ද? cost of measuring, testing and analyzing. ඒ කියන්නේ අපි එතකොට during the process එක කරන අතරේදී අපිට ගොඩක් එක දේවල් measure කරලා බලන්න වෙනවා. ඊට පස්සේ test කරලා බලන්න වෙනවා. product එක භාගයට හදලා test කරනවා. ඒ වගේ analyze කරනවා. ඔන්න ඔය වගේ දේවල්. cost of poor quality කියන්නේ අපි ප්‍රොඩක්ට් එක හරියට හදලා නැහැ. ප්‍රොඩක්ට් එකේ එක දෝෂ තියෙනවා. ඉතින් එහෙම වුණාම cost තියෙන එකක් internal failure cost අනිත් එක external failure cost. internal failure cost විදියට include scrap, rework. rework කියන වචනේ ගත්තොත් ඒ කියන්නේ හිතන්නකෝ අපේ ප්‍රොඩක්ට් එක අපි හරියට හදලා නැහැ කියලා. හරියට හදලා නැති වුණාම අපිට ආපහු ඔක process එකේ මුලට ගිහිල්ලා ආපහු ওই ප්‍රොඩක්ට් එක වෙනුවෙන් rework කරන්න වෙනවා. ආපහු වැඩ කරන්න වෙනවා. process failure වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආපහු පටන් ගත්තා. process එක fail වුණත් ඒකටත්
cost of poor quality කියන්නේ ඒක internal failure cost කියන්නේ අර කිව්ව එක process එක fail වෙන්න පුළුවන් down time ඒ වගේම price reduction ඒ කියන්නේ දැන් අපේ product එක ඇහෙනවනේ product එක හරියට අපි හැදුවේ නැත්නම් මිනිස්සු අපෙන් product එක ගන්නෙ නැහැ වුණාම අපිට සමහර වෙලාවට ඒක මිල අඩු කරන්නත් වෙනවා අන්න ඒකයි ඔතන internal failure cost කියන්නේ ඕවා මේ වෙනම තියනවා ඒ කියන්නේ විස්තර කළ ලොකුවට ඊට පස්සේ external failure cost එක. ඒ කියන්නේ external failure cost කියන්නේ දැන් අපි product එක හදලා මාකට් එකට දාලා ඔක්කොම කරලා ඉවරයි. එතකොට අපේ quality එක නැත්තම් හරියට quality එක නැත්තම් එතකොට මොකද්ද වෙන්නේ? කස්ටමර්ස්ලා කම්ප්ලේන්ට් කරනවා. ඒ වගේම තමයි යාර කම්ප්ලේන්ට් කරනවා ගොඩක්. ඒ වගේම ආපහු රිටර්න් කරනවා. බාරගත්තු බඩු. ඒ වගේම warranty claim. ඒ කියන්නේ දැන් අවුරුදු දෙකක් පාවිච්චි කරන්න පුළුවන් අපි product එක විකුණුවට මාස 6ක් වගේ යද්දි quality එක බාලයිනේ product එක පාවිච්චි කරන්න බෑ. එතකොට අපිට warranty වලට ගෙවන්න ඒව මේව කරන්න වෙනවා. ආපහු ඒ product හදන්න වෙනෝනේ. ඒ වගේ දේවල්. ඒක liability එකක්. ඒ වගේම තමයි lost sales. අපේ sales ගොඩක් අඩු වෙනවා මොකද quality එක හරිය නැහැ ඉතින් මිනිස්සු එක පාරක් ගන්නවා quality එක හරිය නැති නිසා අපෝ ගන්නේ නැහැ අපේ sales ගොඩක් අඩු වෙනවා නිසා ඉතින් මෙතන ඊට පස්සේ වෙනම විස්තර කරලා තියෙනවා cost of quality කියන එකේ අර කිව්වනේ part තියෙනවා කියලා මේ තියෙන්නේ prevention cost appraisal cost internal failure external failure ඉතින් ඒවා වෙනම විස්තර කරලා කියන්නේ තියෙනවා prevention cost කියන්නේ මොකක්ද කියලා එතනදී quality planning අර කියවනේ product එක නැත්නම් process එක plan කරද්දිම අපිට දරන්න වෙන cost කියලා ඉතින් ඒවට තියෙනවා මේ training of employees අපිට පුළුවන් මුලින්ම employees ලා train කරන්න හොඳට. එතකොට එයාලගෙන් වෙන errors ඒවා පුළුවන් තරම් අඩු කරන්න පුළුවන්. මේවා ඉතින් කියව ගන්න. පස්සේ මොනවද තියෙන්නේ appraisal cost වල ටිකක් තියෙනවා incoming inception and test in process inception and final inception එහෙම එක ඒවා තියෙනවා appraisal cost එකක අපි කිව්වා ඒ කියන්නේ අපිට මොකක් හරි cost එකක් දරන්න වෙනවා කියලා measure කරන්න ඒ වගේ test කරන්න analyze කරන්න අපි දරන cost නේ incoming inception කියලා කියන්නේ ඒක අර තාම මොකක්වත් inception එකක් නැහැ ඒක නිකන් අර තාම වෙලා නැති දෙයක් අපි ප්‍රොඩක්ටිව් කියලා කියන්නේ ඒ වගේ දෙයක්. ඒ කියන්නේ මුලින්ම අපිට ඒක කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ගාමට ඕඩර් එකක් හම්බ වෙනවා. මොකක් හරි අපි හිතමුකෝ අපි මැනුෆැක්චරින් ගාමට එකක් කියලා. එතකොට අපිට ඕඩර් එකක් හම්බ වෙනවා. එතකොට අපි ওই ඕඩර් එක හදාද්දී අපිට මැටීරියල් ඕන වෙනවනේ. එතකොට අපි මැටීරියල් මම ඉස්සෙල්ලත් කිව්වා වගේ මැටීරියල් අරගෙන ඕක හදන්න කලින් අපි චෙක් කරලා බලනවා මේ මැටීරියල් අපිට මැච් වෙනවද ඕඩර් එකට හරියනවද ඒ වගේ මුලින්ම කරලා බලන ඉන්කමින් ඉන්සෙප්ෂන් කියන්නේ ඕක අර ප්‍රශ්නයක් ඇති වෙන්න කලින්ම අපි බලනවා මේක චෙක් කරලා ඉන් ප්‍රොසෙස් කියන්නේ ප්‍රොසෙස් එක මැදදී ප්‍රොසෙස් එක දැන් යනවා අපි ගාමන්ට් එක නැත්තම් ඇඳුම් හදන ගමන් ඉන්නේ ඒ හදන ගමන් මැදදීත් අපි පොඩ්ඩක් චෙක් කරලා බලනවා ඊට පස්සේ ෆයිනල් ඉන්සෙප්ෂන් කියලා කියන්නේ ඉතින් ප්‍රොඩක්ට් එක හදලා ඉවරයි ඊට පස්සේ චෙක් කරලා බලනවා කස්ටමර් ඩොකියුමන්ට් රිවිව් එකක් කියලා කියන්නේ අපි දැන් ප්‍රොඩක්ට් එක ෆයිනල් ප්‍රොඩක්ට් එක කස්ටමර්ට දෙන්න කලින් අපි ආපහු පොඩ්ඩක් කස්ටමර්ගේ ඩොකියුමන්ට් එක රිවිව් කරනවා මොකද කස්ටමර් ඩොකියුමන්ට් එක ඇතුලේ තියෙනවා කස්ටමර් ස්පෙસિෆිකේෂන් එතකොට අපිට ආපහු චෙක් කරලා බලන්න පුළුවන් මේ කස්ටමර්ගේ ස්පෙસિෆිකේෂන් එකත් එක්ක අපේ ෆයිනල් ප්‍රොඩක්ට් එක මැච් වෙනවද කියලා ඒ වගේම තමයි තියෙන්නේ ප්‍රොඩක්ට් ඔඩිට් එකක් ගත්තා ඒකේ තියෙන ඉතින් කස්ටමර් රික්වයර්මන්ට් එකත් එක්ක මනින් එක අපේ ප්‍රොඩක්ට් එක මැච් වෙනවද කියලා ඒ වගේ දේවල් ටිකක් ඊට පස්සේ ඉන්ටර්නල් ෆේලියර් කොස්ට් දැන් අපි මේ ස්ලයිඩ් එකේ තියෙන්නේ මෙන්න මේ ස්ලයිඩ් එකේ cost of quality prevention cost ඒ කියන්නේ appraisal cost ඒ කියන්නේ අපි cost of good quality කියන එක ඉවර කරා දැන් අපිට තියෙන්නේ cost of poor quality part එකේ තමයි අපි කිව්වේ මේකේ internal failure cost ඒ වගේම තමයි external failure cost තියෙන්නේ internal failure කියන එකත් අපිට ආපහු يعني කඩනවා නෙමෙයි නිකන් internal failure වලත් පොඩි part දෙකක් තියෙන internal failure වල first part එක අපිට ගන්න පුළුවන් failure to meet customer requirement and needs හරිද customer requirement අපිට මුල ගැහෙන්න බැරිනොත් එතන අපිට cost එකක් යනවා ඊළඟ එක තමයි internal failures විදිහට තව එකක් තියෙනවා cost of inefficient processes අපේ processes හරි නැත්නම් efficient නැත්නම් එතනත් අපිට ලොකු cost එකක් තියෙනවා ඉතින් මේව තමයි එතන තියෙන්නේ customer requirement and needs කිව්වහම මෙන්න මේ ටික තියෙනවා internal failure cost යටතේ ඊට පස්සේ cost of inefficient processes අපේ processes inefficient නම් processes හරියට වැඩ කරන්නේ කියලා ප්‍රශ්න තියෙනවා එතනත් cost එකක් තියෙනවා ඒකදී inventory සමහරවිට shortage එකක් නැත්නම් excess වෙන්න පුළුවන් ඒ කියන්නේ අපේ processes හරියට වැඩ කරන්නේ නැහැනේ ඒ වගේ ටිකක් එතන තියෙනවා
ඒවා හැම විස්තර ලියලා නැති නිකන් තියෙන. ඊට පස්සේ එක්ස්ටර්නල් එක ගත්තා. එක්ස්ටර්නල් ෆේලියර් කොස්ට් එක එක්ස්ටර්නල් ෆේලියර් කොස්ට් එක දෙකක් තියෙනවා. අර failure to meet customer requirement and needs කියන එක මෙතනක් තියෙනවා. ඒක අපි දැක්කා. failure to meet customer requirement and needs කියන එක internal failure cost යටතේ තිබ්බා. මේකෙත් තියෙනවා. ඉතින් ඒක cost of investigation, warranty charge, return material එක මේවා. ඊට පස්සේ loss opportunities for sales revenue. අපිට sales revenue එක ගන්න තියෙන chance එක අඩු වෙනවා. අපේ product එක quality එක නැහැ. ඉතින් කවුරුත් අපෙන් product ගන්න කැමති නැහැ. අන්න ඒ ප්‍රශ්නේ තියෙනවා. එතකොට cost of quality කියන එක ඉවර කරා. හරිද? cost of quality කියන එක ඉවර කරා. මෙන්න මෙතන තියෙනවා මේ රූපෙත් එක්කම total cost of quality. total cost of quality කියන එක හැදිච්ච විදිය තමයි මෙතන තියෙන්නේ. cost of errors, cost of internal